සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම වූ කල්යාණ මිත්‍ර වූ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැම දිනාගේ ගෞරවාදර නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, විදර්ශනා ධර්මදේශනා මාලාවේ තවත් උතුම් දේශනාවක් ශ්‍රවණය කරන්නයි මේ පින්තුන් සූදානම් වෙන්නේ. පින්වත්නි, සසර ගමන ගෙවාගෙන එන, සතර අපායේ වැටි වැටි දුක් විඳින්මින් ඉන්න ලෝක සත්වයාට එකම පිහිට, එකම පිළිසරණ තථාගත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයමයි. වෙනත් පිහිටක් පිළිසරණක් පේන තික් මානිකවත් ඇති කියලා හිතා ගන්නවත් අමාරුයි. ඒ තරම්ම මේ ධර්මය අපේ ජීවිතවලට යහපත පිණිස, සැපේ පිණිස උපකාර වෙනවා. ඒ කවර ධර්මයක්ද? තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි. ඒ ධර්මය ගාම්භීරයි, ගැඹුරුයි. ඒ භාග්‍යතුන් වහන්සේගේ ධර්මය. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි දැන් කතා කරමින් ඉන්නේ මහාත්තිපදපු සූත්‍රයනේ. ඒ සූත්‍රයට අනුව භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ කුසලය, කුසල පක්ෂයට අයිති, කුසලයට අයිති. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කළේ මේ ලෝකේ යම් කුසල් කියලා යම් දෙයක් ඇද්දී සියලුම කුසල් චතුරාර්ය සත්‍ය කියන රාමුවට ඝන මේ ඒ චතුරාර්ය සත්‍යයට සංග්‍රහ කරන්න පුළුවන් කියලා. චතුරාර්ය සත්‍ය කියන කොටසට දාන්න පුළුවන් කියලා. බුදුරජාණන් වහන්සේ එතකොට මේ 45 වසක් පුරාවට දේශනා කළේ චතුරාර්ය සත්‍ය ධර්මය. එතකොට මේ සෑම බුද්ධ දේශනාවකම එහෙනම් අඩංගු වෙලා තියෙනවා චතුරාර්ය සත්‍ය. අපේ බුද්ධ දේශනාවේ තියෙන චතුරාර්ය සත්‍ය මතු කරලා ගන්න ඕනේ. බුද්ධ දේශනාව ඇතුලේ තියෙන චතුරාර්ය සත්‍ය මතු කරලා ගන්න ඕනේ. සෑම බුද්ධ දේශනාවකම කුසලය වඩන්න තියෙන්නේ. අකුසල් වඩන්න නෙමෙයි. අකුසලෙන් ගලවාගෙන සත්වයන්ව කුසලයට ගන්නයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළේ. ඒ කුසලය තමයි, ඒ සියලු කුසල් තමයි චතුරාර්ය සත්‍ය කියන ගණයට, ඒ කොටසට, රාමුවට අයිති වෙන්නේ. හරි? එතකොට මේ ධර්මයේ ගැඹුරු නොගැඹුරු කියලා ධර්මයේ එහෙම කොටස් තියෙන්න බෑ. හරි? ධර්මය සැබවින්ම ගැඹුරුයි. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා එක වෙලාවක ආනන්ද ස්වාමීන් වහන්සේ පටිච්චසමුප්පාදය මේ ගැඹුරු ගාම්භීර මේ පටිච්චසමුප්පාදය මට සරලයි වගේ තේරෙනවා කියලා
ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කරද්දී භාග්‍යතුන් වහන්සේට කියා සිටිද්දී භාග්‍යතුන් වහන්සේ දේශනා කළා ආනන්දේ එහෙම කියන්න එපා. ආනන්දය ඒ විදිහට කියන්න එපා. ආනන්දේ මේ ධර්මයේ මේ පටිච්චසමුප්පාදය ගැඹුරුමයි. හරි මේ ගැඹුරුමයි මේ ධර්මය. ගැඹුරු අර්ථ ඇති මේ ධර්මය කියලා භාග්‍යතුන් වහන්සේත් ඒ ධර්මයේ තියෙන ගැඹුරු බව පසක් කළා. ඒතර ගැඹුරු ධර්මයේ ගැඹීර අර්ථය ඇති ඒ ධර්මයේ ඇයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ එහෙනම්? දේශනා කළේ ඒ ධර්මයේමයි උපකාර වෙන්නේ අපිට ලෝකෝත්තර ගමනක් යන්න. ලෝකෝත්තර ගමනක් යන්න. සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා මුලින්ම ධර්ම දේශනාවට සිත නැමුනේ නැහැ. නැමුනේ නැත්තේ ඇයි? රාග රත්තාන දක්ඛින්ති. රාගයෙන් රත් වෙලා ඉන්න, රාගයටම ඇල්ලලා ඉන්න, ආසාවට කාමයටම ඇල්ලලා ඉන්න ඒ පස්සෙම දුවන ලෝක සත්‍යයට මේක දකින්න බෑ කියලා. දකින්න බැරි වෙයි කියලා. ඒ තරම් ලෝක සත්‍යයෙන් මේක දුරස්තයි මේ ධර්මයේ. ලෝක සත්‍යයන් යන්නේම සසර ගමන දෙසටමයි. ඒකට අනුග්‍රහ වුණ තරම් තියෙනවා. බුදුරජුන්ගේ ධර්මය පටිසෝතගාමී කියලා කියන්නේ ඒක නිසා. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය. එතකොට දැන් ඒ ගැඹුරු ධර්මය කතා කරන්නේ නැති මට්ටමට පත් වෙලා තියෙනවා. ඒ ගැඹුරු ධර්මයට දැන් කැමති නැහැ. බුදුරජාණන් වහන්සේම දේශනා කළා. සංයුත්ත නිකායේ දෙවෙනි පොත් වහන්සේ තුල තියෙනවා සූත්‍ර දේශනාවක් ආනි සූත්‍රය කියලා. ආනි සූත්‍රය. ආනි සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භූත පුබ්බම් භික්කවේ දසාරහාණං ආනකෝ නාම මුදිංගෝ අහෝසි. මහණෙනි මේක පෙර සිදු වෙච්ච දෙයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි දසාරහා කියලා රජවරු පිරිසක් හිටියා. දසාරහා. ඒ දසාරහා කියලා මේ රජවරුන්ට තිබුණා ආනි කියලා මිහිඟු බෙරයක්. හරි. මිහිඟු බෙරයක්. මේ කියන්නේ මේක මේ අනබෙරේ වෙන්නේ නැති. රජුරුන්ගේ අනබෙරේ වෙන්නේ නැති. හරි. බෙරයක් තිබුණා. තස්ස දසාරහා ආනකේ පලිතේ අඤ්ඤං ආනින් ඕදහින්සු. කාලයක් යද්දී මේ බෙරේ කඳේ සිදුරක් හැදුනා. මේ බෙර කඳේ සිදුරක් හැදුනා කාලයක් යද්දී. දැන් මොකද කරේ? ඒ සිදුර වහන්න ඒ උදවිය ඇණයක් ගැහුවා ඒකට. ලී වලින් හදපු ඇණයක් ගැහුවා. ඔය වඩු බාසුන් හැල දන්නවා සාමාන්‍ය මොනවද එක සිදුරක් හැදුනට පස්සේ ඒක ඇණයකින්ම ලී ඇණයකින් මේක වහලා දානවා. හරි. ඒ සිදුරට ගානට දැන් සිදුර රවුම් කරලා සමහර විට සිදුර හොඳට රවුම් කරලා රවුම් ලීයක්ම කපලා ගම් ගාලා අරකට හොඳට තද වෙන්න ගහනවා. ගහලා විල ඊට පස්සේ උඩින් කපලා දානවා ඒක. කපලා දාලා පොලිෂ් කරනවා. ඊට පස්සේ අරක සිදුර නෑ දැන්. සිදුර වැහුණා. ඒතර මේ මිහිඟු බෙරේ මේ බෙර කඳෙත් සිදුරක් හැදුනා. ඒක ඇණයකින් වැහුවා. දැන් මොකද වෙන්නේ? අහෝකෝසෝ භික්කවේ සමයෝ යං ආනකස්ස මුදින් ගස්ස පෝරාණං පොක්කර පලකං අන්තරදායි. දැන් කාලයක් යනකොට තවත් ඇණයක් මේ සිදුරක් හැදුනා. ඒකත් ඇණයකින් වැහුවා. තවත් කාලයක් යනකොට තවත් සිදුරක් හැදුනා. ඒකත් ඇණයකින් වැහුවා. කාලයක් යනකොට බුදුරජාණන් දේශනා කරනවා අර බෙර කඳ අතුරුදහන් වෙලා ඇණ ගොඩක් විතරක් තියෙනවා. බෙර කඳ දැන් නැහැ. කලින් තිබුණු බෙර කඳ නැහැ දැන්. දැන් තියෙන්නේ ඇණ ගහ නෙමෙයි අර සිදුරු වැහුවි. දැන් තියෙන්නේ ඇණ වලින් හැදිච්ච බෙර කඳක්. පැරණි බෙර කඳ අතුරුදහන් වුණා. ආනි සංඝට්ටෝව අවසිස්සි. දැන් මොකද උනේ? ඇණ වලින් හැදුණු සැකිල්ලක් විතරක් තියෙනවා. දැන් පැරණි බෙර කඳ නැහැ. ඇණ වලින් හැදුණු සැකිල්ලක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒවමේව කෝ භික්කවේ මහණෙනි ඒ වගේ. භවිස්සන්ති භික්ඛු අනාගත මද්ධාණං මහණෙනි අනාගතයේ භික්ෂූන් පහළ වෙනවා.
යේතේ සුත්තන්තා තථාගත භාසිතා ගම්භීරා ගම්භීරත්තා ලෝකුත්තරා ශුඤ්ඤත පටිසංයුත්තා තේසු බඤ්ඤමානේසු න සුස්සූසිසanti. බුදුරජාණන් දේශනා කරන මහණනි අනාගතයේ භික්ෂුන් පහළ වෙනවා. මෙතන භික්ෂුන් කියලා කිව්වට ඔබටත් අයිති. හරි. භික්ෂුන් විතරක් නෙවෙයි ඔබටත් අයිති. හැම දිනාටම අනාගතයේ පුජ්‍යලිය පහළ වෙනවා කියනවා. යේතේ සුත්තන්තා තථාගත භාසිතා තථාගතයන් වහන්සේ දේශනා කරපු සූත්‍ර තියෙනවා. ගම්භීරා ගැඹුරු ගම්භීරත්තා ගැඹුරු අර්ථය ඇති ලෝකුත්තරා ලෝකුත්තර කියලා කියන්නේ ලෝකෙන් ඈතර වීම පිණිස උපකාර වන ලෝකුත්තරා ලෝකයට අයිති නෑ. හරි මේ සසර මේ යන ලෝකයට අයිති නෑ ඒක. ලෝකෙන් ඈතර වෙන්නයි ඒක උපකාර වෙන්නේ. ලෝකුත්තරා ශුඤ්ඤත පටිසංයුත්තා ශුඤ්ඤත පටිසංයුත්තා කියලා කියන්නේ ශූන්‍යතා ධර්මයේ දේශනා කරනවා. මොකින්ද ශූන්‍ය? ශූන්‍ය තමයි නিত্য දෙයින් ශූන්‍යයි. බුදුරජාණන් දේශනා කරන්නේ නিত্য දෙයින් ශූන්‍යයි. හරි නিত্য දෙයක් නැහැ. නিত্য දෙයින් ශූන්‍යයි. සැපතින් ශූන්‍යයි. ඒකනේ බුදුරජාණන් දේශනා කළේ සබ්බේ සංඛාරා අනිච්ඡාති. සියලු සංස්කාර අනිත්‍යයි. ඒ කියන්නේ නিত্য වූ සංස්කාර නැහැ. නিত্য වූ සංස්කාර ශූන්‍යයි. හරි සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. බුදුරජාණන් දේශනා කළේ. ඒ වගේම සැපෙන් ශූන්‍යයි. සැපෙන් ශූන්‍යයි. ඒකයි බුදුරජාණන් දේශනා කළේ සබ්බේ සංඛාරා දුක්ඛාති යත පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. සියලු සංස්කාර දුකටයිති. සියලු සංස්කාර දුකටයිති. අය මේ අහවල් දේ සැපයි කියලා. දැන් මේ බුද්ධ වචනේනේ සියලු සංස්කාර දුකටයිති කියලා. ඒතර තව කෙනෙක් කියනවා නෑ නෑ ඉතින් සැපත් ඔය තියෙන්නේ කියලා. ඒක නම් බුද්ධ වචනේට බැහැරයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා යම් මේ දේවල් සැපක් සොම්නසක් තියෙනවා කියලා. ඒ සැප සොම්නස අපි හදාගත්ත එකක්. හරි. ඒ සැප සොම්නස එතන ආස්වාදයක් තියෙනවා. හැබැයි සියලු සංස්කාර අයිති දුකට. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සියලු සංස්කාර දුකට අයිති කියලා සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති ප්‍රඥාවෙන් දකිනවා නම් යම් කිසි කෙනෙක් අත නිබ්බින්දති දුක්ඛේ ඒක තමයි දුකෙන් මිදෙන්නේ මාර්ගය. ඒ සමග්ගෝ විසුද්ධිය තමයි දුකෙන් මිදෙන මාර්ගය. එහෙනම් ඔන්න මොකෙන්ද ශූන්‍ය? සැපෙන් ශූන්‍යයි. නිට්ඨියෙන් ශූන්‍යයි. ඒ වගේම ආත්මයෙන් ශූන්‍යයි. සබ්බේ ධම්මා අනාත්තාති. සබ්බේ ධම්මා අනාත්තාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සියලු ධර්ම අනාත්මයි. එහෙනම් ආත්මයෙන් ශූන්‍යයි. එහෙනම් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය ගැන භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ. මේක තමයි භාග්‍යවතුන් ධර්මයේ තියෙන මූලික ලක්ෂණ තුන. අනිත්‍ය දුක්ඛ අනාත්ම. මෙන්න මේකට මේ ගැන කියවෙන ධර්මයට කියනවා ශූන්‍යතා ප්‍රතිසංයුක්ත ධර්මය කියලා. ඒක මේ තියෙන්නේ. හරි. තත ගම්භීරා ගම්භීරත්තා ලෝකුත්තරා ශුඤ්ඤත පටිසංයුත්තා. ඒ ශූන්‍යතා ප්‍රතිසංයුක්ත ඒ ධර්මයේ දේශනා කරද්දී කියද්දී තේසු බඤ්ඤමානේසු ඒ ධර්මයේ කියද්දී න සුස්සූසිසanti ඒක අහන්න කැමති වෙන්නේ. හරි. අනාගතේ එහෙම කාලයක් එනවා කියනවා ඒක අහන්න කැමති වෙන්නේ නැහැ. ඒ ශූන්‍යතා ප්‍රතිසංයුක්ත ධර්මයේ කියද්දී අහන්න කැමති වෙන්නේ නැහැ. ඒ ගැඹුරු ධර්මයේ කියද්දී අහන්න කැමති වෙන්නේ නැහැ. කවුද දේශනා කරන්නේ? බුදුරජාණන් වහන්සේ. න සුස්සූසිසanti න සෝතං ඕදහන්ති. ඒකට කන් යොමන්නේ. හරි. ඒ ධර්මයේ අහන්න ඕන කියලා කන් යොමන්නේ. න අඤ්ඤා චිත්තං උපට්ඨපෙසanti.
සිත පිහිටුවන්නේ. හරි? ඒ ධර්මයේ තුල සිත පිහිටුවන්නේ. ඒ ධර්මය අවබෝධ කරගන්න ඕනේ කියලා ඒ ධර්මයේ තුල සිත පිහිටුවන්නේ. නචතේ ධම්මේ උග්ගන්නේ තබ්බං පරියාපුනි තබ්බං මඤ්ඤිසන්ති. ඒ ධර්මයේ ඉගෙන ගන්න ඕනේ කියලා. ඒ ධර්මය කල්පනා කරන්න ඕනේ කියලා. ඒ ධර්මයේ ප්‍රගුණ කරන්න ඕනේ කියලා සිතන්නේ. ඒක මේ දේශනා කරන නචතේ ධම්මේ උග්ගන්නේ තබ්බං පරියාපුනි තබ්බං මඤ්ඤිසන්ති. ඒ ධර්මයේ ඉගෙන ගන්න ඕනේ කියලා. ඒ ධර්මයේ ප්‍රගුණ කරන්න ඕනේ කියලා හිතන්නේ. එහෙනම් මොකද්ද කරන්නේ? යේ පන්නතේ සුත්තන්තා කවි කතා කාවේයා චිත්තක්ඛරා චිත්තභ්‍යංජනා බාහිරකා ශාවක භාසිතා තේසු භඤ්ඤමානේසු සුස්සූසිස්සanti. බලන්න. අර ගැඹුරු ධර්මයේ කියද්දී ඒකට සිත යොදන්නේ නැහැ කියනවා. ඒකට යොමු කරන්නේ ඒක අවබෝධ කරගන්න ඕනේ කියලා, ඒක අහන්න ඕනේ කියලා, ඒක ප්‍රගුණ කරන්න ඕනේ කියලා සිතවිල්ලක්වත් ඇති වෙන්නේ නැහැ කියනවා. ඒකට කැමති නැහැ කියනවා. එහෙනම් මොකටද කැමති වෙන්නේ? යේතේ පනතේ සුත්තන්තා කවි කතා. හරි? කවියෙන් නිකන් කතාවක් විදියට කවි වලට, ඒ කියන්නේ ලස්සනට හඬකින් කියනවා නම් කවි වලට ආසයි. හරි? කතා වලට ආසයි. කවි කතා. කාවෙය්‍යා කවියෙන් කියන දේවල් වලට ආසයි. කාව්‍යමය දේවල් වලට ආසයි. චිත්තක්ඛරා සිත ඇදගන්න දේවල් වලට ආසයි. අර යම් දෙයකින් හිත කුල්මත් වෙලා යනවනම් ඒ දේට ආසයි කියනවා. චිත්තභ්‍යංජනා සිත ඇදගන්න, ව්‍යංජන කියලා කියන්නේ ප්‍රකාශන. හරි? ඒ සිත ඇදගන්න, සිත වශී කරන ප්‍රකාශන වලට ආසයි. හරි? බාහිරකා ශාවක භාසිතා සසුනින් බැහැර ශ්‍රාවකයන්ගේ ඒ භාසිත වලට ආසයි. කවුද? අනාගත උදවිය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. තේසු භඤ්ඤමානේසු සුස්සූසිස්සanti. ඒවා කියද්දී හොඳට අහනවා කියනවා. හරි? කවි කියද්දී, ලස්සන හඬින් කියද්දී, කතා කියද්දී, හරි? ඊට පස්සේ අර හිත කුල්මත් වෙන දේවල් කියද්දී, බාහිර සසුනෙන් බැහැර දේවල් කියද්දී, ඒවා කියද්දී ලස්සන හොඳට අහනවා කියනවා. සුස්සුසිස්සanti සෝතං ඕදහන්ති. කන්ලා හොඳට කන යොමු කරගෙන අහනවා කියනවා ඒවට. අඤ්ඤා චිත්තං උපට්ඨපෙස්සන්ති. ඒවා අහන්න ඕනේ කියලා සිත ඒකට පිහිටනවා කියනවා. තේච්ච ධම්මේ උග්ගන්නේ තබ්බං. ඒ ධර්මයේ ඉගෙන ගන්න ඕනේ කියලා. පරියාපුනි තබ්බං. ඒ ධර්මයේ ප්‍රගුණ කරන්න ඕනේ කියලා මඤ්ඤිසanti හිතනවා කියනවා. මේ අනාගත උදවිය මේ කරන දේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ ඒව මේ තේසම් භික්කවේ සුත්තන්තානං තථාගත භාසිතානං ගම්භීරානං ගම්භීරත්තානං ලෝකුත්තරානං ශුඤ්ඤත පටිසංයුත්තානං අන්තරදානං භවිස්සති. මහණෙනි, ඔය නිසාම තථාගතයන් වහන්සේ දේශනා කරපු ගැඹුරු අර්ථය ඇති මේ ශූන්‍යතා ප්‍රතිසංයුත්ත මේ ධර්මයේ සූත්‍ර මේවා අතුරුදහන් වෙලා යනවා කියනවා. ඇයි? ඒවා කියන්න කෙනෙකුත් නැහැ. ඒවා අහන්න කෙනෙකුත් නැහැ. ඒවට කැමතිත් නැහැ. ඒවා ඉගෙන ගන්න ඕන කියලා හිතෙන්නෙත් නැහැ. ඒවට සිත පිනා යන්නෙත් නැහැ. ඒවට සිත පිනා යන්නේ නැහැ. ඒවල කැමැත්තක් ඇති වෙන්නේ නැහැ සිතේ. ඒක නිසා මොකද කරන්නේ? කවුරුත් ඒවා කියන්නෙත් නැහැ. ඒවා අහන්නෙත් නැහැ. ඒවා කියවන්නෙත් නැහැ. මොකද වෙන්නේ එතකොට? ඒවා හිමිහිමින් ඒවා අතුරුදහන් වෙලා යනවා. හරි? භාවිතාවයට ගන්න නැතිදී අතුරුදහන් වෙලා යනවා. ඒක නිසා ඒ හේතුව නිසාම තථාගතයන් වහන්සේ වදාළ ගැඹුරු ඒ ධර්මීය අතුරුදහන් වෙලා යනවා කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන තස්මාතිය භික්කවේ. මහණනි, ඒක නිසා ඒවන් සික්කිතබ්බං. මහණෙනි, ඔබ මේ විදියට හික්මිය යුතුයි. මොකද්ද? යේතේ සුත්තන්තා තථාගත භාසිතා ගම්භීරා ගම්භීරත්තා ලෝකුත්තරා ශුඤ්ඤත පටිසංයුත්තා. තථාගතයන් වහන්සේ වදාළ, තථාගතයන් වහන්සේ දේශනා කළ ගාම්භීර
ගැඹුරු අර්ථය ඇති ලෝකෝත්තර ශුන්‍යතා ප්‍රතිසංයුක්ත මේ ධර්මය, මේ සූත්‍ර දේශනා, මේ ධර්මය තේසු බඤ්ඤමානේසු දේශනා කරද්දී සුසුසිස්සාම මම අහනවා කියලා හික්මෙන්න කියනවා. මේ ධර්මය මම අහනවා කියලා හික්මෙන්න කියනවා. සෝතං ඕදහිස්සාම මේකට මනාවකට මං කන් යොමු කරන්න ඕනේ කියලා හික්මෙන්න කියනවා. හරි. අඤ්ඤා චිත්තං උපට්ඨපෙස්සාම මේක අවබෝධ කරගන්න සිත මේක පිහිටවන්න ඕනේ කියලා හික්මෙන්න කියනවා. තේච ධම්මේ උග්ගන්නේ තබ්බං පරියාපුනි තබ්බං මඤ්ඤිසාමාති. මේ ධර්මය මං ඉගෙන ගන්න ඕනේ, මේ ධර්මයෙන් මං ප්‍රගුණ කරන්න ඕනේ කියලා ඒක ඒ විදිහට හිතන්න කියනවා. හරි. ඒ විදිහට හිතන්න කියනවා. ඒවං හිවෝ භික්ඛවේ සික්කිතබ්බන්ති. මහණෙනි ඔබ ওই විදිහට හික්මිය යුත්තේ කියලා බුදුරජාණන් වහන්සේ ආනි සූත්‍රය දේශනා කරනවා. ආනි සූත්‍රය. සංයුත්ත නිකායේ දෙවෙනි පොත් වහන්සේ තුල තියෙන ආනි සූත්‍රයේ භාග්‍යවතුන් වහන්සේ එහෙම දේශනා කරන්නේ. ඒක නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැඹුරුයි කියලා අතහරින්න එපා. හරි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැඹුරුයි කියලා අතහරින්න එපා. ඒ ගැඹුරු ධර්මයේ තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. ඒ ධර්මයේ ගැඹුරුයි. ඒ ධර්මයේ අර්ථ ගැඹුරුයි. ඒකනේ අපිට මේ දැන් ඒ ධර්මයේ ගැඹුරු නැත්තම්, අර්ථ ගැඹුරු නැත්තම් අපි අවබෝධ කරලා තියෙන්න එපා. නේ? අපි නම් සසරෙන් නිදහස් වෙලා ඉන්න එපා. දැන් අපි ධර්මය අහනවා අපිට අවබෝධ වෙලා තියෙන්න එපා. හැබැයි එහෙම කියලා මේ ධර්මය කියන්න එපා, අහන්න එපා කියලා බුදුරජාණන් දේශනා කළාද? නැහැ. එයමයි ඇසිය යුත්තේ. බුදුරජාණන් දේශනා කරන්නේ මහන්නේ මේ ධර්මයේම කියනකොට මේකම අහන්න කැමති වෙන්න. මේ ගැඹුරු ධර්මය මේකම අහන්න කන් දෙක යොමු කරන්න, මේකම අහලා අවබෝධ කරගන්න ඕනේ කියලා සිත පිහිටවන්න, මේකම ඉගෙන ගන්න, මේකම ප්‍රගුණ කරන්න භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාව හික්මෙන්න කිව්වේ ඒ විදිහට. ඒක නිසා පින්වත්නි ඒ ධර්මයේ ගැඹුරුයි කියලා අතහරින්න එපා. ඒතර පින්වත්නි අපි දැන් මේ කතා කර ඉන්නේ මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසිකට අයිති මහා හත්තිපදෝපම සූත්‍රය. ඒ සූත්‍ර දේශනාව ගැඹුරුයි. ඒ සූත්‍ර දේශනාවේ අර්ථය ගැඹුරුයි. ගාම්භීර අර්ථ ඇති ඒ දේශනාවක්. අපේ දේශනාව අපි දැන් දේශනා දෙකකින් මහා හත්තිපදෝපම සූත්‍රය කළා. මුල් කොටස අපි ඒ දේශනාවේ කළා. අද තියෙන්නේ දේශනාවේ අවසාන කොටස. මේක ගැඹුරුයි. මේ කොටසත් ගැඹුරුයි. එතකොට අපි කතා කළා මේ දැන් මේ සූත්‍ර දේශනාවේ ආපහු මම පොඩ්ඩක් කෙටියෙන් කියනවා නම් සැකිල්ල. මේක මම හිතන්නේ මේ ටික ඕන කියලා මේ ටික කතා කරන්න. සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ දේශනාව දේශනා කරන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරන මහණනි දුක්ඛාරිය සත්‍ය. දැන් චතුරාර්ය සත්‍ය කියන රාමුවට අර සීල කුසල් දාන්න පුළුවන් කියලා දේශනා කළා. අර මේ හස්තිරාජයේ පාසටහනට සියලු සතුන්ගේ පාසටහන් ඇතුළත් කරනවා වගේ ඇතුළත් කරන්න පුළුවන් වගේ. ඊට පස්සේ ඔන්න චතුරාර්ය සත්‍ය කියන එක දේශනා කරනවා ආර්ය සත්‍ය 4 ගැන. ඊට පස්සේ ඒකෙන් දුක්ඛාරිය සත්‍ය එළියට ගන්නවා. දැන් දුක්ඛාරිය සත්‍ය ගැන මේ දේශනා කරනවා. දුක්ඛාරිය සත්‍යෙන් ගන්නවා පංච උපාදානස්කන්ධ එළියට. පංච උපාදානස්කන්ධය ගැන දේශනා කරනවා. පංච උපාදානස්කන්ධයෙන් එළියට ගන්නවා රූප උපාදානස්කන්ධය. රූප උපාදානස්කන්ධය එළියට ගන්න රූප උපාදානස්කන්ධය ගැන විස්තරයක් කරනවා. හරි. එතකොට රූප උපාදානස්කන්ධ ගැන විස්තරයක් කරනවා. රූපය ගැන, සතර මහා ධාතුන් ගැන. සතර මහා ධාතුන් ගැන ලොකු විස්තරයක් බාහිර ආධ්‍යාත්මික බාහිර වශයෙන් වෙන් කරමින් කරනවා සාරිපුත් මහරහතන් වහන්සේ. ඊට පස්සේ අපි නතර කළේ සාරිපුත් මහරහතන් වහන්සේ ඊට පස්සේ දේශනා කරනවා සේතාපි ආවුස්සෝ කට්ටංච පටිච්ච වල්ලිංච පටිච්ච තිනංච පටිච්ච මත්තිකංච පටිච්ච ආකාසෝ පරිවාරිතෝ අගාරන්තේව සංකං ගච්ඡති. ආයුෂ්මත්නි කණු හිටවලා වැල් වලින් බැඳලා තෘණ වලින් ආවරණය කරලා හරි මැටි වලින් ආවරණය කරාට පස්සේ එතන ඒ ආවරණය වෙන අවකාශයට කියනවා ගෘහය කියලා, ගේ කියලා. අගාරන්තේව සංකං ගච්ඡති.
ඒවමයකු අවසු අට්ටිංච පටිච්ච නහාරුංච පටිච්ච මන්සංච පටිච්ච චම්මංච පටිච්ච ආකාසෝ පරිවාරතෝ රූපන්තේව සංකං ගච්ඡති. හරි ආශ්මත්නී වගේ අට්ටිංච පටිච්ච ඇට එකට එකතු කරලා නාරුංච පටිච්ච නහරවැල් වලින් බැඳිලා මන්සංච පටිච්ච මස්වලින් පිරීලා මස්වලින් පිරීලා චම්මංච පටිච්ච හමකින් ආවරණය වුණාට පස්සේ හමකින් වැහුණාට පස්සේ ඒ ආවරණය වෙන අවකාශයට කියනවා අවකාශයේ කොටසක් මේකට ආවරණය වෙනවා පිරෙනවා මේකින් අවකාශයේ කොටසක් ආන්නයකට කියනවා රූපය කියලා. රූපන්තේව සංකං ගච්ඡති. රූපය කියලා මේකට කියනවා. ඊට පස්සේ ඔන්න බලන්නකෝ සාරිපුත්ත මහරහතන් වහන්සේ ඊට පස්සේ දේශනා කරනවා හරි පුදුම සහගත විස්තරයක් දේශනා කරනවා. මොකද්ද? අජ්ජත්තිකංචේව ආවුසෝ චක්කුං අපරිබින්නං හෝති. ආශ්මත්නි ආධ්‍යාත්මික ඇස පේනවා. ඒ කියන්නේ හොඳයි ඇස. හරි. අජ්ජත්තිකංච චේව ආවුසෝ චක්කුං අපරිබින්නං හෝති. ඇස හොඳයි. බාහිරාච රූපාන ආපාතං ආගච්ඡති. බාහිර රූපය ඇස ඉස්සරහට ආපාතනය වෙලා නැහැ. ආපාතං ආගච්ඡති. ඇසට යොමු වෙලා නැහැ. ඒ කියන්නේ ඇස ඉස්සරහේ රූපේ නැහැ. ආපාතං ආගච්ඡති. නෝච තජ්ජෝ සමන්නාහාරෝ හෝති. දැන් ඇස ඉස්සරහා රූපේ නැත්තම් කොහොමදත් ඒ කියන මනසිකාරයක් නැහැනේ. ඒ පේන රූපේ කියන මනසිකාරයක් නැහැනේ කොහොමදත්ම. කියන්නේ ඇස ඉස්සරහා නැති රූපේ කියන මනසිකාරයක් නැහැනේ. ඒ කියන්නේ මේ ඇස රූපේ ඒ කියන්නේ පෙනීම සම්බන්ධයෙන් මේ මනසිකාරේ අවධානය කියන එක එහෙම මනසිකාරය කියන එක නැහැ. ඇස හොඳට පේන මට්ටමේ තියෙනවා. නමුත් ඇස ඉස්සරහා රූපේ නැහැ. ඒ වගේම මනසිකාරය නැහැ. නේව තාව තජ්ජස්ස විඥානස්ස පාතුභාවෝ හෝති. එහෙනම් ඒ රූපයට අදාළව ඇසී විඥානය පිහිටන්නේ නැහැ. ඒ රූපයට අදාළව තජ්ජස්ස තියෙන්නේ කොහොම තියෙන්නේ? නේවතාව තජ්ජස්ස විඥාන භාගස්ස. ඊට අදාළ විඥානය. ඒ රූපයට අදාළ තජ්ජස්ස. ඒකට අදාළ විඥානය. රූපයට අදාළ විඥානය. නේවතාව තජ්ජස්ස විඥානස්ස විඥාන භාගස්ස පාතුභාවෝ හෝති. විඥානය පිහිටන්නේ නැහැ. පහළ වෙන්නේ නැහැ. විඥානය. ඒ කියන්නේ මොකද්ද මේ? ඇස ඉස්සරහා රූපයක් නැහැ. ඇස හොඳට තියෙනවා. නමුත් රූපයක් නැත්තම් ඒකට අදාළ මේ මනස්කාරය පිහිටන්නේ නැහැ. පිහිටන්න දෙයක් නැහැ. රූපේ නැති නිසා. එහෙනම් ඊට අදාළ විඥානයක් පිහිටන්නේ නැහැ. දැන් මම උදාහරණයක් ගන්නම්කෝ. දැන් ඔන්න දැන් කැනඩාවේ තියෙනවා රොකි මවුන්ටන් වල පැත්තේ තියෙනවා මිනවංකා කියලා විලක්. මත අපි කියමු ලුයිස් කියලා විලක් තියෙනවා. ඒකට කියන්නේ ලේක් ලුයිස් කියලා. ලුයිස් කියලා විලක් තියෙනවා. මේක හරිය ලස්සන ලෝකයේ තියෙන ලස්සනම තැනක්. හරි. ලෝකයේ තියෙන අති ලස්සන තැනක් මේ ලේක් ලුයිස් කියලා කියන්නේ. හැබැයි ඔබ එතන නැහැ. ඔබේ ඇස ඉස්සරහා ඒ විල නැහැ. හරි. එතකොට ඒ විල නැත්තම් ඒ විලට අදාළ විඤ්ඤාණයක් ඔබ පිහිටනවද? නැහැ. ඔබ දැකලා නැහැ. නේද? ඔබට ඒ රූපයට අදාළව විඤ්ඤාණය පිහිටලා නැහැ. එහෙනම් ඔබට ඒ විල කොහේ තිබ්බත් ඒක හිඳුනත් ඒක මිඳුනත් අයිස් වලට හරි ඒ අයිස් දිය වුණත් හරි ඒ විල ජරා කළත් අපවිත්‍ර කළත් පිරිසුදු කළත් ඔබට අදාළ දෙයක් එතන නැහැ. මොකුත් ඔබට ඒ රූපයට අදාළව ඔබට කිසිදු දෙයක් ඔබේ සිදු වෙන්නේ නැහැ. ඊට අදාළ කිසිදු දෙයක් ඔබේ සිදු වෙන්නේ නැහැ. ඒක හේවෙන එකක්. ඒක ඔබේ ඇස ඉස්සරහා නැහැ. ඊළඟට මේ සාරිපුත්ත මහ රහතන් දේශනා කරනවා අජ්ජත්තිකංචේව ආවසෝ චක්කුං අපරිබින්නං හෝති. ආයුෂ්මත්නි ආධ්‍යාත්මික ඇස බින්දිලා නැහැ. බාහිරාච රූපා ආපාතං ආගච්ඡති. හැබැයි බාහිර රූප ඇස ඉස්සරහට තියෙනවා. ආපාතනෙ වෙලා තියෙනවා. එවිලා තියෙනවා. ඇස ඉස්සරහා තියෙනවා. බාහිර රූපේ. නෝච තජ්ජෝ සමන්නාහාරෝ හෝති. හැබැයි
ඒකට අවධානය නැහැ. මානසිකාරය නැහැ. ඒ රූපේට. රූපේ ගැන මානසිකාරයක් නැහැ. අවධානයක් නැහැ. ඒක මේ වගේ. දැන් ඔබ හිතන්නකෝ ඔබ ඔෆිස් එකේ වැඩ කරන කෙනෙක් කියන්න. ඔෆිස් එකේ ඔබට ලොකු ප්‍රශ්නයක් හටගත්තා. අපි හිතමු ඔබට මොන හරි චෝදනාවක් ආවා කියලා. මුල්ලිමේ චෝදනාවක්. හරි? මුදල් මේ චෝදනාවක් ආවා කියන්නේ ඔෆිස් එකේ. නැත්නම් වෙන ඊටත් වඩා බරපතල ප්‍රශ්නයක් හටගත්තා කියන්නේ ඔෆිස් එකේ. ඔබ දැන් ඔබේ ආසනයට වෙලා ඔබ කල්පනා කර කර ඉන්නවා. ඔබේ ආසනයට වෙලා ඔබ අරක දැඩි ලෙස ඒක අල්ලගෙන ඒ සිද්ධිය ඔබ ඒ ගැනම කල්පනා කර කර ඉන්නවා. විලෑති වුණ තරම්. ඒ ගැනම ඔබ කල්පනා කරගෙන ඉන්නවා. ඔබේ ඉස්සරහින් කට්ටිය යනවා සමහරට ඔබ දොර අරගෙන කට්ටිය එනවා. ඔබ දකින්නේ නැහැ. සමහරට දැකලා නැහැ. හරි. සමහර විට ඔබේ ෆෝන් එක සයිලන්ට් කරලා ෆෝන් එකත් පැත්තකින් තියලා තියෙනවා. සමහරට ෆෝන් එක සයිලන්ට් නොකරත් තියලා තියෙනවා. ෆෝන් එක රින් වෙනවා. ඔබ දකින්නේ නැහැ. ඕන තරම් වෙලා ඇති. ඔබ ඉස්සරහා ඒ රූපේ නැද්ද? තියෙනවා. ඔබ ඉස්සරහට කට්ටිය ආවේ නැද්ද? ආවා. දැක්කේ නැහැ. ඒ දැක්කේ නැත්තේ. ඒ ගැන අවධානය යොමු නැහැ. ඔබේ අවධානය වෙනත් දෙයක. ඔබේ අවධානය වෙනත් දෙයක. අර රූපය ඇස ඉස්සරහා තිබුණාට ඒකේ ඡායාව ඔබේ ඇසේ පතිත වෙන්නත් ඇති. හැබැයි ඡායාව පතිත වුණා කියලා ඒ රූපේ ඡායාව ඔබේ ඇසේ පතිත වුණා කියලා රූපේ පේන්නේ නැහැ. මනසිකාරය නැහැ. හරි? එහෙනම් මොකද වෙන්නේ? නේවතාව තජ්ජස්ස විඥාන භාගස්ස පාතු භාවෝ හෝති. එතනත් ඇසේ ඒ රූපයට අදාළ විඥානය පිහිටන්නේ නැහැ. පහළ වෙන්නේ නැහැ. එතනත් ඒ ක්‍රියාවලිය සිදු වෙන්නේ නැහැ. එතනින් එහාට මොකුත් යතෝචකෝ ආවුසු අජ්ජත්තිකං චේව චක්කුං අපරිබින්නං හෝති. ආශ්මත්නි යම් වෙලාවක ආධ්‍යාත්මික ඇස බිඳිලා නැහැ. බිඳිලා නැහැ. ඇස හොඳට පේනවා. පේන මට්ටමේ තියෙනවා. බාහිරාච රූපා ආපාතං ආගච්ඡති. බාහිර රූපය ඇස ඉස්සරහට පැමිණලා තියෙනවා. ඇස ඉස්සරහ රූපේ තියෙනවා. හරි? එතකොට මේ රූපේ ඡායාව ඇසී වැටෙනවා. ඇසේ පතිත ඉන්න මොකේද? චක්කුප්පසාදේ. චක්කුප්පසාදේ උපය මත අර රූපේ ඡායාව ආලෝක කදම්බයක් විදිහට ආලෝකයක් විදිහට වර්ණ සටහනක් විදිහට ආලෝකයක් විදිහට ඇසේ පතිත වෙනවා. රූපය ඇවිල්ලා වදින්නේ නැහැ නේ. ඔබ භෞතික විද්‍යාවේ ආලෝක පාඩම ඉගෙනගෙන තියෙනවා නම් ආලෝකයක් රූපයට ආලෝකයක් නැසේ පතිත වෙන්නේ. නේ? ආලෝකයක්නේ පතිත වෙන්නේ. හැබැයි භෞතික විද්‍යාව අපිට අරටි කියලා දෙන්නේ නැහැ නේ. කොයි ටිකද? දැන් ඇසේ රූපේ ආලෝකයේ පතිත වුණත් මානසිකාරය නැත්තම් පේන්නේ නැහැ කියන එක භෞතික විද්‍යාව කියලා දෙන්නේ නැහැ නේ. එතකොට භෞතික විද්‍යාවට මේ මනසින් සිදුවෙන මනසේ ක්‍රියාකාරීත්වය භෞතික විද්‍යාවට ඒක අදාළ නැහැ. එතකොට ඇසේ පතිත වෙන්නේ මොකද්ද? ඒ රූපයට අදාළ ආලෝකයක්, ඡායාවක් ඇසේ පතිත වෙන්නේ. ඒ චක්කුප්පසාදී පතිත වෙන්නේ. අන්න ඒක පතිත වෙනවා. පතිත වෙනකොට මොකද වෙන්නේ? ඒ ගැන අවධානයක් යොමු වෙනවා අපේ. මනස තජ්ජෝච සමන්නාහාරෝ හෝති. ඒ ගැන මානසිකාරයක් යොමු වෙනවා. මානසිකාරයක් යොමු වෙද්දී ඒවං තජ්ජස්ස විඥාන භාගස්ස පාතු භාවෝ හෝති. දැන් මොකද වෙන්නේ? ඒ මානසිකාරය යොමු වෙනකොට ඒ රූපයට අදාළ තජ්ජස්ස ඒ රූප එකට අදාළ විඥාණය ඇසේ පිහිටනවා. චක්කු විඥාණය. ඒක තමයි චක්කු විඥාණය. එහෙනම් ඔන්න චක්කු විඥාණය පිහිටන වෙලාව. මොකද්ද සම්පූර්ණ විය යුත්තේ? ඇස අපරිබින්න වෙන්න ඕනි. ඇස ඉස්සරහා රූපය තියෙන්න ඕනි. හරි? ඊට පස්සේ ඒකට මනස්කාරය වෙන්න ඕනි. ඒ ටික සම්පූර්ණ වෙනකොට විඥානය ඇසි පිහිටනවා. සාරිපුත්ත මහරහතන් දේශනා කරනවා යන් තථා භූතස්ස රූපා යන් තථා භූතස්ස රූපං තං රූපූපාදානක්ඛන්දේ සංඝං ගච්ඡති.
ඔන්න වැදගත්ම දේ. මොකද්ද? තං යං තථාභූතස්ස රූපං. යං තථාභූතස්ස රූපං. ඒ මොහොතේ ඒ විඥාණය පහළ වූ තැනැත්තාගේ එතන රූපීමය යම් දෙයක් ඇද්ද? තථාභූතස්ස රූපං. හරි. ඒ කෙනාගේ යම් රූපයක් ඇද්ද? රූපං තං එය රූප උපාදානස්කන්ධේ සංඝං ගච්ඡති. එය රූප උපාදානස්කන්ධය කියන ගණනය කිරීමට යනවා. ගණනයට වැටෙනවා. ඔන්න රූප උපාදානස්කන්ධය. යා තථාභූතස්ස වේදනා. ඒ කෙනාගේ යම් විඳීමක් ඇද්ද? සා වේදනෝපාදානස්කන්ධේ සංඝං ගච්ඡති. එය වේදනා උපාදානස්කන්ධය කියන ගණයට වැටෙනවා. ගණනයට වැටෙනවා. යා තථාභූතස්ස සංඥා. සා සංඤ්ඤුපාදානස්කන්ධේ සංඝං ගච්ඡති. ඒ කෙනාගේ යම් හඳුනා ගැනීමක් ඇද්ද? ඒක සංඥා උපාදානස්කන්ධය කියන ගණනය කිරීමට යනවා. යං යේ තථාභූතස්ස සංඛාරා. ඒ කෙනාගේ යම් සංස්කාරයක් චේතනාවක් ඇද්ද? තේ සංඛාර උපාදානස්කන්ධේ සංඝං ගච්ඡanti. එය සංස්කාර උපාදානස්කන්ධය කියන ගණනය කිරීමට යනවා. යං තථාභූතස්ස විඥානං තං විඥානෝපාදානස්කන්ධේ සංඝං ගච්ඡති. ඒ කෙනාගේ යම් විඥානයක් ඇද්ද? එය විඥානෝපාදානස්කන්ධය කියන ගණනයට යනවා. දැන් මෙහෙම කියපුවාම ඔබට මේක තේරුණාද? ඔබට මේක තේරුණාද? දැන් අර මොහොතේ ඇස කියන්නේ ආධ්‍යාත්මික ඇස බිඳිලා නැහැ. ඇස ඉස්සරහට බාහිර රූප පෙමිලා තියෙනවා. ඒ ගැන අවධානය යොමු වෙලා තියෙනවා. මනසිකාරය යොමු වෙලා තියෙනවා. එතකොට විඥානය පහළ වෙනවා. ඇසේ චක්කු විඥානය රූපයට අදාළ චක්කු විඥානය පහළ වෙනවා. ඒ මොහොතේ ඒ කෙනාගේ යම් රූපයක් ඇද්ද? එය රූප උපාදානස්කන්ධය කියලා හඳුන්වනවා කියලා දේශනා කරන අපිට තේරුණාද ඒක? පින්වත්නි මෙතන තියෙන්නේ දැන් එතන මෙහෙම හිතන්න ඔබ. එතන ඇස. දැන් මෙතන අනිවාර්යයෙන්ම මේ රූප උපාදානස්කන්ධය මෙතන මේ ඇසේ රූප උපාදානස්කන්ධය මේ මොහොතේ හටගන්න අර බාහිර රූපය සම්බන්ධ වෙලා නැද්ද? බාහිර රූපය සම්බන්ධයි. හරි? බාහිර රූපය සම්බන්ධයි එතන. ඇයි? නැත්තම් ඒ බාහිර රූපයත් එක්කනේ එතන ඒක හටගත්තේ. බාහිර රූපයත් එක්ක එතන හටගත්තේ. එතකොට මේ බාහිර රූපය හරි බාහිර රූපයේ ඒ ඡායාව පතිත වුණා මොකේද? ඇසේ. චක්කුප්පසාදී. එමත්නම් ඇසේ. මෙන්න මේකට කියනවා මොකක් කියලාද? පටිඝ සම්පස්සය. මේකට තමයි පටිඝ සම්පස්සය කියලා කියන්නේ. ඒ බාහිර රූපය ඇසේ පතිත වෙනවා. ඡායාව. මේකට කියනවා පටිඝ සම්පස්සය කියලා. මේ සම්පස්සේ පටිඝයි. පටිඝ සම්පස්සේ. පටිඝ සම්පස්සේ හැදෙන්නේ මොකේද? රූපයකනේ. පටිඝ සම්පස්සේ හැදෙන්නේ රූපයක. හැබැයි මේ පටිඝ සම්පස්සය අපිට ඒක අත්දැකීමක් වෙන්නේ නාම රූප වලින්. නාමයෙන් වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන ටික නැත්තම් නාම ධර්ම ටික නැත්තම් අර පටිඝය ඒ පටිඝ සම්පස්සය අපේ අත්දැකීමක් බවට පත් වෙන්නේ නැහැ. ඔන්න ඔබ තේරුම් ගන්න ඕන එක. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන ඒ නාම ධර්ම ටික නැත්තම් මේ මොහොතේ ඒ පටිඝ සම්පස්සය අපේ අත්දැකීමක් බවට පත් වෙන්නේ නැහැ. ඒකට කියනවා මහා නිදාන සූත්‍රයේ
නාම ධාතුවේ පටික සම්පස්සේ කියලා. නාමකායේ පටික සම්පස්සේ කියලා. නාමකායේ පටික සම්පස්සය. ඒ පටික සම්පස්සය අපේ අත්දැකීමක් බවට පත් වෙන්නේ නාමකය හරහා, නාම ධර්ම හරහා. නාම ධර්ම නැති වුණා නම් එතන ඒ පටික සම්පස්සේ පටිගය අපේ අත්දැකීමක් බවට පත් වෙන්නේ නැහැ. ඔබ මේක ඔබ ගැඹුරින් කල්පනා කළ යුතු පැත්තක්. ඊළඟට ඒ නාම ධර්මයන්ට දැන් අපිට දැන් ඔන්න අපේ අත්දැකීමක් බවට පත් වුණානේ මේක. දැන් මේ පටිගය අපේ අත්දැකීමක් බවට පත් වුණා. හරි? හැබැයි මේ පටිගය, මේ පටික සම්පස්සය, මේ පටිග මේ අත්දැකීම අපිට හිතන්න ඕනේ, එහෙම නැත්නම් ප්‍රකාශ කරන්න ඕනේ එක. ඒ ප්‍රකාශ කරනකට කියනවා අදිවචනය කියලා. හරි? ඒ ප්‍රකාශ කරන එකට කියනවා අදිවචනය කියලා. අර මොහොතේ අර අත්දැකීම අපි ප්‍රකාශ කරනවා. ඒකට කියනවා අදිවචනය කියලා. අදිවචනයක් තියෙන්න නම්, හරි? අදිවචනයක් තියෙන්න නම් රූපකායක් තියෙන්න ඕනේ. අතන රූපකාය අත්දැකීමක් වුණා. ඒ අත්දැකීම ප්‍රකාශ කරන්න ඕනේ. ඒක අදිවචනේ. අදිවචනයක් තියෙන්න නම් රූපකායක් තියෙන්න ඕනේ. ඒකට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රූපකායේ අදිවචන සම්පස්සේ කියලා. අර බාහිර රූපය චක්කු ප්‍රසාදයේ ඇසේ ඒ ඡායාව ගැටෙන එකට, ආපාතනය වෙන එකට කියනවා පටික සම්පස්සේ කියලා. ඒ පටික සම්පස්සේ අපේ අත්දැකීමක් බවට පත් වෙන්නේ නාම ධර්ම හරහා, වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර හරහා අපේ අත්දැකීමක් බවට පත් වෙන්නේ. හරි? ඒකට කිව්වා නාමකායේ පටික සම්පස්සේ කියලා. හරි? එතන එතකොට තියෙනවා රූපයක්. ඒ රූපය කියන්නේ මොකක්ද? අර බාහිර රූපයයි මේ චක්කු ප්‍රසාදයයි ඝට්ටණය වීම. බාහිර රූපයයි චක්කු ප්‍රසාදයයි ස්පර්ශ වීම. පටික සම්පස්සය. ඒක රූපය. රූපයක පටිගයක් ඇති වෙන්නේ. ඒක රූපය. ඒ පටිගය, ඒ අත්දැකීම අපිට ප්‍රකාශ කරන්න ඕනි. නැත්තම් ඒක අපිට හිතන්න ඕනේ ගැන ප්‍රකාශ කරන්න ඕනි. ඒ ප්‍රකාශ කරන ඒකට කියනවා අදිවචනය කියලා. අදිවචනයක් තියෙන්න නම් රූපයක් තියෙන්න ඕනේ. ඒකට කියනවා රූපකායේ අදිවචන සම්පස්සේ. නාමකායේ පටික සම්පස්සයයි රූපකායේ අදිවචන සම්පස්සයයි. මෙතන තියෙනවනේ මේ රූපයක් කියලා එකක්. ඕන්න ওই රූපය තමයි රූප උපාදානස්කන්ධය වෙන්නේ. ඇසින් රූපයේ දකින වෙලාවේ මට මගේ කකුල අදාළ නැහෙනේ. ඇසින් රූපයේ දකින වෙලාවේ මට මගේ අත අදාළත් නැහෙනේ. ඇසින් රූපයේ දකින වෙලාවේ මට මගේ කට අදාළත් නැහෙනේ. ඇසින් රූපයේ දකින වෙලාවේ අඩුම තරමින් ඇස ළඟම තියෙන නහේවත් මට අදාළ නැහෙනේ. ඇසින් රූපයේ දකින වෙලාවේ මොකක්ද අදාළ වෙන්නේ? ඇස සහ රූපය. හරි? ඔන්නේ නම් ඒ මොහොතේ හටගන්නවා රූප උපාදානස්කන්ධය. ඒ රූප උපාදානස්කන්ධය දැන් ඒ රූපය ගැන රූපේ අර ස්පර්ශය ඇති වෙනකොටම විඳීම හට ගන්නවා. ඒකට කියනවා මොකද්ද? ඒ විඳීම ඇසේ ස්පර්ශයෙන් හටගන්න විඳීම චක්කු සම්පස්සජා වේදනා. එතන මොකද්ද? රූපයට අදාළව. ඇසේ ස්පර්ශයෙන් මොකද්ද? රූපයට අදාළ රූපය. ඒ චක්කු සම්පස්සජා ඒ වේදනාව තමයි. ඒ රූපයකට රූපයට අදාළයි ඒක. රූපය ඇසයි ඒ ස්පර්ශයට අදාළයි. ආන්නේකට කියනවා වේදනා උපාදානස්කන්ධය. ඒ විඳීම තුලින් අපි හඳුනා ගන්නවා. ඒකට කියනවා සංඥා උපාදානස්කන්ධය. ඒකේ මොහොත වෙන්නේ. ඒ මොහොතේ වෙන්නේ. ඒ හඳුනා ගන්න දේ ගැන අපි හිතන්න පටන් ගන්නවා.
චේතනා පහළ වෙනවා. ඒකට කියනවා සංස්කාර උපාදානස්කන්ධය. විඥානය කොහොමද සකස් වෙලා තියෙන එකට කියනවා විඥාන උපාදානස්කන්ධය. ඔන්න ඇස හරහා පංච උපාදානස්කන්ධය හැදුනා. ඇසින් රූපය දකින්නකොට පංච උපාදානස්කන්ධය හැදුනා. ඒතර මේ පංච උපාදානස්කන්ධේ ඒ මොහොතේ හටගත්තු දෙයක් නෙවෙයිද? ඒ මොහොතේ හටගත් එකක්. කොයි මොහොතේද? ඇසින් රූපය දකින මොහොතේ. මානසිකාරය යොමු වෙලා විඥානයේ පිහිටන මොහොතේ. හරි? ඇසේ ඉස්සරහා තියෙන රූපයට මානසිකාරය යොමු වෙලා විඥානයේ පිහිටන මොහොතේ ස්පර්ශය හැදෙනවා. ඒ ස්පර්ශය හරහා තමයි අනිත් ටික සිද්ධ වෙන්නේ. ඒ මොහොතේ මානසිකාරය වෙනස් වෙද්දී ඒ රූපය වෙනස් වෙලා. මානසිකාරය වෙනස් වෙද්දී ඒ රූපය වෙනස් වෙලා. රූපය නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. ඒ ස්පර්ශය වෙනස් වෙනකොට මානසිකාරය වෙනස් වෙලා විඥානය වෙනස් වෙලා ස්පර්ශය වෙනස් වෙනකොට වේදනාව වෙනස් වෙලා. වේදනාව නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. ඒ ස්පර්ශය වෙනස් වෙනකොට සංඥාව වෙනස් වෙලා. සංඥාව නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. ඒ ස්පර්ශය වෙනස් වෙනකොට චේතනාව වෙනස් වෙලා. සංස්කාර නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. මානසිකාරය වෙනස් වෙනකොට විඥානය වෙනස් වෙලා. විඥානය නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. ඇයි මේ දේවල් අනිත්‍යයි කියලා කිව්වේ? මේකේ හට ගැනීමක් තිබ්බා. උපාදෝ පඤ්ඤායති. සමුදයක් තිබ්බා. වයක් තිබ්බා. වයෝ පඤ්ඤායති. සමුදය දකින්නවා, වැය දකින්නවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා. සාරිපුත්ත මහරහතන් දේශනා කරනවා සෝ ඒවං පජානාති. යා මෙහෙම දැනගන්නවා කියනවා. ඒවං කිරමේ සම්පංචන්නං උපාදානස්කන්ධානං සංඝෝ සන්නිපාතෝ සමවායෝ හෝති. මේ විදිහටයි මේ පංච උපාදානස්කන්ධය එකට එකතු වෙන්නේ. මේ විදිහට මේ පංච උපාදානස්කන්ධය සන්නිපාතෝ එකට රැස් වෙන්නේ. මේ විදිහටයි මේ පංච උපාදානස්කන්ධය සමවායෝ එකට පවතින්නේ. ඔන්න පංච උපාදානස්කන්ධය එකට එකතු වුණා උතන. හැතුණා. ඊට පස්සේ දේශනා කරන වුත්තංකෝ පනේතම් භගවතා. භාග්‍යතුන් වහන්සේ මෙහෙම දේශනා කරලා තිබෙනවා. යෝ පටිච්ච සමුප්පාදම් පස්සති සෝ ධම්මං පස්සති. මෙතන තිබුණ මොකක්ද මේ? පටිච්චසමුප්පාදය. පටිච්චසමුප්පාදය කියන්නේ හේතු සකස් වෙනකොට සකස් වීම. හේතු නිසා සකස් වීම. හේතු හැදෙනකොට සකස් වීම. මොකද්ද? පංච උපාදානස්කන්ධය. භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තිබෙනවා යෝ පටිච්චසමුප්පාදම් පස්සති සෝ ධම්මං පස්සති. යමෙක් පටිච්චසමුප්පාදේ දකීද හේ ධර්මී දකී කියලා. යෝ ධම්මං පස්සති සෝ පටිච්චසමුප්පාදම් පස්සති. යමෙක් පටිච්චසමුප්පාදේ දකීද හේ ධර්මී දකී. යමෙක් ධර්මී දකීද හේ පටිච්චසමුප්පාදේ දකී කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා කියලා කල්පනා කරනවා. පටිච්ච සමුප්පන්නාකෝ පනිමේ යදිදම් පංච උපාදානස්කන්ධා. මේ පංච උපාදානස්කන්ධය හැදුනේ පටිච්ච සමුප්පාදය තුලයි. යා දක්කම හේතුඵල ධර්මයෙන් හැදෙන විදිය. මේ පටිච්ච සමුප්පාදය තුලයි මේ පංච උපාදානස්කන්ධේ හටගත්තේ. යෝ ඉමේසු පංච උපාදානස්කන්ධේසු ඡන්தோ ආලයෝ අනුනයෝ අජ්ජෝසානංසු දුක්ඛ සමුදයෝ. මේ හටගත්තු පංච උපාදානස්කන්ධය කෙරෙහි ඡන්දයක් තියෙනවා නම්, ආලයක් තියෙනවා නම්, අනුනයෝ සෙනෙහසක් තියෙනවා නම්, අජ්ජෝසානං බැස ගන්නවා නම් සෝ දුක්ඛ සමුදය. ඒ තමයි දුකේ සමුදය. යෝ ඉමේසු පංච උපාදානස්කන්ධේසු චන්දරාග විනයෝ. මේ පංච උපාදානස්කන්ධය කෙරෙහි තියෙන ඡන්දය, චන්දරාගය
විනයෝ නැති කළොත් එහෙම නැති වුණොත් එහෙම චන්දරාග පහණං ඒ චන්දරාගේ ප්‍රහාණය වුණොත් එහෙම සෝ දුක්ඛ නිරෝධෝති ඒ තමයි දුකේ නිරුද්ධ වීම කියලා. ittavataapiko ආවසෝ බික්කුණෝ බහුකතං හෝති ආයුෂ්මත්නි. උපමණකින් ওই ටික දන්නවා නම් භික්ෂුව බොහෝ දෙයක් කරගත්තා වෙනවා. ওই ටික දන්නවා නම් භික්ෂුව ලොකු දෙයක් කරගත්තා වෙනවා. පටිච්ච සමුප්පාදයේ තුල පංච උපාදානස්කන්ධය හැදෙන විදිය. පටිච්ච සමුප්පාදයේ තුලින් පංච උපාදානස්කන්ධය හැදෙන විදිය. මේ විදිහටම අජ්ජත්තිකං චේව ආවුසෝ සෝතං අපරිපින්නං හෝති ආශ්මත්නි. ආධ්‍යාත්මික කන බිඳිලා නැත්තම්. හරි. ඒ වගේම බාහිර ශබ්ද කනේ ආපාතනය වෙනවා නම් ආපාතනය වෙනවා. ඒ වගේම මානසිකාරයත් යොමු වෙලා තියෙනවා. අර ටිකම දේශනා කර අර කියන්නේ අර අවස්ථා දෙකම දේශනා කළා. ඊට පස්සේ අවසානට දේශනා කරන්නේ ඒ මානසිකාරයත් යොමු වෙනවා නම් එතන මොකද වෙන්නේ? ඊට අදාළ විඥානීය කණේ පිහිටනවා. සෝත විඥානය. ඒ කෙනාගේ ඒ මොහොතේ ඒ කෙනාගේ යම් රූපයක් ඇද්ද ඒක රූප උපාදානස්කන්ධයයි. ඒ මොහොතේ ඒ කෙනාගේ යම් විඳීමක් ඇද්ද ඒ වේදනා උපාදානස්කන්ධයයි. ඒ මොහොතේ ඒ කෙනාගේ යම් සංඥාවක් ඇද්ද ඒ සංඥා උපාදානස්කන්ධයයි. ඒ මොහොතේ ඒ කෙනාගේ යම් සංස්කාරයක් ඇද්ද ඒ සංස්කාර උපාදානස්කන්ධයයි. ඒ මොහොතේ ඒ කෙනාගේ යම් විඥානයක් ඇද්ද ඒ විඥාන උපාදානස්කන්ධයයි. ඔන්න කනහරහා පංච උපාදානස්කන්ධය හැදුනා. කනින් ශබ්දය අහද්දී පංච උපාදානස්කන්ධයක් හැදුනා. එහෙනම් ඒ පංච උපාදානස්කන්ධය අර ඇහෙන ශබ්දයට අදාළ නැද්ද? එහෙනම් ඒ කනහරා අර ශබ්දේ සම්බන්ධ එතන රූපය තියෙනවනේ. පටික සම්පස්සය. ඒ කනේ සෝත ප්‍රසාදී කනේ අර ශබ්දේ වදින්නේ ආපාතනය වෙන්නේ. එතන සතර මහා ධාතුන් පැවැත්මක් නේ තියෙන්නේ. ඒක තමයි පටික සම්පස්සය. හරි. ඒ පටික සම්පස්සේ අපේ අත්දැකීමක් වෙන්නේ මම ඉස්සලා කිව්ව විදිහට නාම ධර්ම හරහා වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර හරහා. ඒ නාමකායේ පටික සම්පස්සය. ඊට පස්සේ ඒ අත්දැකීම අපිට හිතන්න ඕනි. ඒ අත්දැකීම අපිට තේරුම් ගන්න ඕනේ. ඒ අත්දැකීම අපිට හිතන්න ඕනේ. ඒක ප්‍රකාශ කරන්න ඕනේ. අධිවචනයක් ඕනේ. නැත්තම් ඒක අපිට හිතන්නවත් බෑ. එහෙම දෙයක් හිතන්නවත් බෑ. ඒ මේ දෙකම ඕනි. මේ ක්‍රියාවලිය වෙන්න. අධිවචනයක් ඕනි. අධිවචනයක් වෙන්න රූපයක් අනිවාර්යෙන් ඕනි. ඉතින් රූපේ අනිවාර්යෙන් ඒක තමයි කියන්නේ රූපකායේ අධිවචන සම්පස්සේ කියලා. එහෙනම් ওই කනෙත් ඔක සිද්ධ වෙනවා. ඒ වෙලාවේ එතන රූපයක් තියෙනවා. ඒ රූපය රූපාදානස්කන්ධයයි. ඒ වේදනා වේදනා උපාදානස්කන්ධයයි. ඒ සංඥාව සංඥා උපාදානස්කන්ධයයි. ඒ සංස්කාරය සංස්කාර උපාදානස්කන්ධයයි. ඒ විඥාන විඥාන උපාදානස්කන්ධයයි. පංච උපාදානස්කන්ධය වෙනවා කනෙත්. නාසයෙත් ඕක වෙනවා. දිවෙත් ඕක වෙනවා. කයෙත් ඕක වෙනවා. කය කොයි වෙලාවද වෙන්නේ? හරි. කයට අපි දැන් ඔන්න දැන් ඔබ වාඩි වෙලා ඉන්නවා කියලා. ඒ වාඩි වෙලා ඉන්නකොට ඔබේ කයේ ස්පර්ශයක් වෙලා නැද්ද? පුටුව හරි එහෙම නැත්නම් කුෂන් එක හරි එහෙම නැත්නම් බීම හරි කොහරි ස්පර්ශ වෙලා නැද්ද? නමුත් ඔබට දැනුණාද? ඔබ හිතුවද ඒ ගැන? අවධානය යොමු වුණාද? නැහැ. ඒකේ අවධානයක් නැහැ ඔබට. හරි. විඥානෙ පිටින්නේ නැහැ. ඒක අරහා මේ මොහොතේ දැන් මම කියනකොට ඔබට මතක් වෙන්නේ නැති. දැන් අවධානය යොමු වුණා. හැබැයි ඔච්චෙල්ලා ස්පර්ශ වෙලා තිබ්බනේ. ඔබේ කයේ ඇඳුම ස්පර්ශ වෙලා නැද්ද? ස්පර්ශ වෙලා තියෙනවනේ. හැබැයි ඒ ගැන ඔබ අවධානයක් තියනවද? නැහැ. එන ඊට අදාළ විඥානෙ පිටන්නේ නැහැ. යම් මොහොතක ඒකට අවධානය යොමු වුණාද? අන්න ඊට අදාළ විඥානෙ පිටනවා. ඊට අදාළ මොහොත විඥානෙ පිටනවා. ආන්නේ විඥානෙ පිටන මොහොතේ ඒ කෙනාගේ යම් රූපයක් ඇත්ත. හරි. ඒ කයේ විඥානයේ පිටන මොහොතේ ඒ කෙනාගේ යම් රූපයක් ඇද්ද? ඒ මොන රූපයද? ඒ තමයි මේ පටික සම්පස්සේට අයිති රූපය. ඒ පටික සම්පස්සේට අයිති රූපයක් ඇද්ද? ඒ රූප උපාදානස්කන්ධයයි. ඒ මොහොතේ කෙනාගේ යම් වේදනාවක් ඇද්ද? වේදනා උපාදානස්කන්ධයයි. සංඥාවක් ඇද්ද? සංඥා උපාදානස්කන්ධයයි. සංස්කාරයක් ඇද්ද? සංස්කාර උපාදානස්කන්ධයයි. විඥානයක් ඇද්ද? විඥාන උපාදානස්කන්ධයයි. ඔක මනසෙත් සිද්ධ වෙනවනේ.
මනස සිද්ධ වෙනවනේ. සාරිපුත්ත මහරහතන් දේශනා කරනවා. යතෝචකෝ ආවුසෝ අජ්ජත්තිකෝ චේ මනෝ අපරිබින්නෝ හෝති. මනස ආධ්‍යාත්මික මනස බිඳිලා නැහැ. එහෙනම් මනසත් බිඳිනවා. සමහර කට්ටියගේ සිහි නැති වෙනවා. හරි? මනස බිඳිලා නැත්තම් බාහිරාච ධම්මා ආපාතං ආගච්ඡති. බාහිර ධර්ම අරමුණු මනසට යොමු වෙලා ස්පර්ශ වෙලා. හරි? තජ්ජුව සමන්නාහාරෝති. ඒකට අවධානය යොමු වෙලා මානසිකාරය යොමු වෙලා ඒ මොහොතේ ඒවන් තජ්ජස්ස විඥාන භාගස්ස පාතු භාව හෝති. ඊට අදාළ විඥානයේ මනසේ පිටුනයි මනෝ විඥානය. යං තථා භූතස්ස රූපං. ඒ මොහොතේ ඒ කෙනාගේ යම් රූපයක් ඇද්ද තං රූපපාදානස්කන්ධී සංඝං ගච්ඡති. එහෙනම් ඔබට මනසට හිතෙන්න තියෙන්නේ මොකද්ද? අතීතයේ දැකපු රූපයක්, එක්ක ශබ්දයක්, එක්ක ගන්ධයක්, එක්ක රසයක්, එක්ක පහසක්. මේවා නේද හිතන්න තියෙන්නේ ඔබට. මනසෙන් හිතන්න තියෙන්නේ මේවා නේද? එතනත් එහෙනම් පටික සම්පස්සයක් තියෙනවා. ඒ පටික සම්පස්සේ වෙන්නේ රූපයක. මනසෙත් තියෙනවා පටික සම්පස්සයක්. ඒ පටික සම්පස්සේ වෙන්නේ රූපයක. ඒ පටික සම්පස්සේ අපේ අත්දැකීමක් බවට පත් වෙන්නේ නාම ධර්මාරහ. නාමකායී පටික සම්පස්සේ. නාමකායී පටික සම්පස්සේ. ඒ අත්දැකීම මට හිතන්න ඕනේ. ඒ හිතන්නේ මොකෙන්ද? අදිවචනයකින්. ඒ ගැන මට කියන්න ඕනේ නම් ඒ කියන්නේ මොකෙන්ද? අදිවචනයකින්. හරි? එහෙනම් ඒ අදිවචනයේට රූපයක් ඕනමයි. එහෙනම් රූපකායී අදිවචන සම්පස්සේ. මෙන්න මේ මොහොතේ තියෙනවනේ මෙතන රූපයක්. ඒ රූපය රූපපාදානස්කන්ධය. මොකද හටගත්තේ? මනසේ. ඒ රූපපාදානස්කන්ධය හටගත්තේ. මේ මොහොතේ යම් විඳීමක් ඇද්ද? වේදනා උපාදානස්කන්ධය. මේ මොහොතේ යම් හඳුනා ගැනීමක් ඇද්ද? සංඥා උපාදානස්කන්ධයයි. මේ මොහොතේ යම් සංස්කාරයක් ඇද්ද? සංස්කාර උපාදානස්කන්ධයයි. මේ මොහොතේ යම් විඥානයක් ඇද්ද? විඥාන උපාදානස්කන්ධයයි. ඔය තමයි පංච උපාදානස්කන්ධය. සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා මේන්න මෙහිම පටිච්ච සමුප්පාදයේ තුල පංච උපාදානස්කන්ධය හැදෙනවා. පටිච්ච සමුප්පාදයෙන් ආයතන 6 හරහා ආයතන 6 හරහාම පටිච්ච සමුප්පන්නව පංච උපාදානස්කන්ධය හැදලා බලන්න විතර පටිච්ච සමුප්පාදය සම්බන්ධ වෙලා ආයතන සම්බන්ධ වෙලා පංච උපාදානස්කන්ධය සම්බන්ධ වෙලා. හරි? ආයතන 6 හරහාම පටිච්ච සමුප්පන්නව උපදින්නේ මොකද්ද? හැදෙන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධය හැදෙන්නේ. බුදුරජාණන් වහන්සේ මෙයා කල්පනා කරනවා කියනවා මෙන්න මෙහෙම බුත්තංකෝ පනේතම් භගවතා භාග්‍යතුන් වහන්සේ මෙහෙම දේශනා කළා තියෙනවා. යෝ පටිච්චසමුප්පාදං පසේසෝ ධම්මං පස්සති. යමෙක් පටිච්චසමුප්පාදේ දකිද හේ ධර්මයේ දකි. යෝ ධම්මං පස්සති සෝ පටිච්චසමුප්පාදං පස්සති. යමෙක් ධර්මයේ දකිද හේ පටිච්චසමුප්පාදේ දකි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒක නිසා මේ පංච උපාදානස්කන්ධේ පටිච්චසමුප්පාදයෙන් හැදුනේ. එහෙනම් එයා දකින්නේ මොකද? ධර්මය. ඒ වගේම යෝ ධම්මං පස්සති සෝ මම් පස්සති කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. යමෙක් ධර්මයේ දකීද හේ මාව දකී කියලා. එහෙනම් යමෙක් පටිච්චසමුප්පාදේ දකීද හේ ධර්මයේ දකී. යමෙක් ධර්මයේ දකීද හේ බුදුරජාණන් වහන්සේ දකී. එහෙනම් බුදුරජාණන් වහන්සේ දකින්න තියෙන මොකෙන්ද? ධර්මයෙන්. බුදුරජාණන් වහන්සේ දකින්න තියෙන්නේ ධර්මයෙන්. හරි? මෙන්න මේ පංච උපාදානස්කන්ධයේ කෙරෙහි යම් ඡන්දයක් ඇද්ද? හරි? ආලයක් ඇද්ද? සෙනෙහසක් ඇද්ද? බැසගැනීමක් ඇද්ද? ඒ දුක්ඛ සමුදයයි. මේ පංච උපාදානස්කන්ධයේ කෙරෙහි තියෙන අර ඡන්දය, ආලය, ඒ දේවල් ප්‍රහාණය වුණාද? ඒව නැති වුණාද? ඒ දුක්ඛ නිරෝධයයි. ඒ තමයි දුක්ඛ සමුදය, දුක්ඛ නිරෝධ. බලන්නකෝ සාරිපුත්ත මහරහතන් දැන් මේ මග මේ ටික මේ විදිහට වැඩිීමේ මග මොකද්ද? දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවයි. මේ මග පටිපදාවයි. එතකොට බලන්නකෝ සාරිපුත්ත මහරහතන් මුලින්ම මේ කුසල් දහම් කියලා යම් දෙයක් ඇද්ද? ඒ චතුරාර්ය සත්‍යය කියලා දේශනා කළා. දැන් මෙතන අන්තිමට චතුරාර්ය සත්‍ය ආවේ නැද්ද? ආවා. ඒ චතුරාර්ය සත්‍ය කියන්නේ
දුක්ඛ සත්‍ය විස්තර කළා. ඊට පස්සේ පංච උපාදානස්කන්ධය ගැන විස්තර කළා. දුක්ඛ සත්‍යයේ පංච උපාදානස්කන්ධනේ. ඒකේ රූපේ මෙහෙම ඇවිල්ලා ආපහු මේ ටිකින් ආපහු කරකවලා මුළු පංච උපාදානස්කන්ධයේම රූපය ගැන විස්තර කර ඇවිල්ලා ආපහු මේ ආයතන හරහා මුළු සම්පූර්ණ පංච උපාදානස්කන්ධයේම හැදෙන විදිය. ඊට පස්සේ දුක්ඛ සත්‍ය. ඒක දුක්ඛ සත්‍යනේ. ඊට පස්සේ දුක්ඛ සමුදය සත්‍ය. දුක්ඛ නිරෝධ සත්‍ය. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය. චතුරාර්ය සත්‍යම අවසානට මේ තුල විස්තර කළා. පුදුම ආශ්චර්යවත් දේශනාවක්. ඒක නිසා පින්වත්නි අද මං හිතන්නේ ටිකක් කාල වේලාවත් ඉක්ම ගියා. මේ තාමත්ම ගැඹුරු ගැඹීර මේ උතුම් දේශනාව ඔබ හොඳට හිතන්න. නැවත හිතන්න. හරි. පුත් වහන්සේ අරගෙන බලමින් නැවත හිතන්න. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ පරිවර්තනය කරලා තිනේ සංයුත්ත නිකායේ පළවෙනි පුත් වහන්සේ මජ්ක්‍ධිම නිකායේ පළවෙනි පුත් වහන්සේ. ඒ පුත් වහන්සේ තුල තියෙන මේ මහාතිපදම සූත්‍රය. ඒ සූත්‍රය හොත්තට ඔබ කියවලා හොත්තට නෝනින් කල්පනා කරලා මේක තේරුම් ගන්න උත්සාහ කරන්න. ඔබ අප හැමදෙනාට මේ ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. පින්වත්නි, අද දවසේ විදර්ශනා සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ මිනුවන්ගොඩ පදිංචි පින්වත් ශ්‍රාවිකාවක් විසින්. ඉතින් ඒ පින්වතුන් ඒ ශ්‍රාවිකාව ඇතුළුවේ පවුලේ ඒ පින්වතුන් මේ උතුම් දේශනාවට අනුග්‍රහය දක්වලා ධර්ම දානමය පින රැස් කරගත්තා. මම මේ උතුම් දේශනාව ඔබට කියා දීලා ධර්ම දේශනාමය පින රැස් කරගත්තා. ඔබ මේ උතුම් දේශනාව ශ්‍රවණය කළා ධර්ම ශ්‍රවණමය පින රැස් කරගත්තා. අපි සියලු දෙනා එකතුලා මේ රැස් කරගත්තු මේ සියලු පින් අපි අනුමෝදන් කරමු. පින්කම සියලුම දෙවියන්ට, පොළොවාසී දෙවියන්ගේ පටන් අකනිටා බඹලෝ දක්වා වැඩ සිටින පින්කමද සියලුම දෙවියෝ මේ පින් දැක බලා සතුටු සිතින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ටද ධර්ම අවබෝධය පිණිසම මේ පින උපකාර වෙත්වා. ඒ වගේම අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. මේ ගෞතම බුදුසසුනේ මුතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. ඒ වගේම දායකත්වයේ දරූ සීල පින්වතුන්ගේ නමින් නන්නායුරින් උදව් උපකාර කළ සීල පින්වතුන්ගේ නමින් අනන්ත සසර පුරාවට මිය පරලෝකීය සීලෝම ඥාතිත මිත්‍රාදීන් මේ පින් අනුමෝදන් වෙත්වා. පරලෝ ජීවිත සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා. සංසාර දුකින් අත් මිදෙන්න මේ පින උපකාර වෙත්වා. දායකත්වයේ දරූ එම මහත්මියට වීරිය, ප්‍රඥාව, සිහිය යහපත් ලෙස දියුණු වීම පිණිසද නිරතුරුවම කල්යාණ මිත්‍ර ඇසුරු ලැබීම පිණිස සහ ධර්මයේ හැසිරීමට අවස්ථාව ලැබීමටද මේ පින උපකාර වේවා කියලා සඳහන් කරලා තිබෙනවා. දූ දරුවන්ට, සහෝදර සහෝදරියන්ට, පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය සහ නිරතුරුවම කල්යාණ මිත්‍ර ඇසුර ලැබීම පිණිසත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධය පිණිසත් මේ පින උපකාර වෙත්වා කියලා සඳහන් කරලා තිබෙනවා. දායකත් දරූ පින්වතුන්ට, එම පවුල්වල සීල පින්වතුන්ට, නන්නායුරින් උදව් උපකාර කළ සීල පින්වතුන්ට උතුම් ධර්මාවබෝධයේ පිණිස මේ පින උපකාර වෙත්වා. මහමෙවුනා වාසී සීල පින්වත් ස්වාමීන් වහන්සේලා ඇතුළු සීලෝම පින්වත් ස්වාමීන් වහන්සේලාටත්, අනගාരികා මෑණියන් වහන්සේලාටත්, පැවිදි අපේක්ෂක සියලු දූ පුතුන්ටත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සීලෝම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකාවන් සීලෝම දෙනාට, ඔබ අප හැම දෙනාගේ ගුරුවර, දෙමාපිය, ඥාතිහිත මිත්‍රාදීන් සීලෝම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසෙත්වා. මේ ගෞතම බුදුසසුනේ මුතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.